නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසේත් අපි සුපුරුදු ලෙසින් සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන උතුම් බුදු ගුණ මානසිකාරය පිණිස තවත් හෝරාවකට ආසන්න පින්වන්ත කාලයක් අප හැම දිනාටම උදාවන්නේ. ඉතින් මේ පිණිස සූදානමින් ඔබ රැඳෙනවා කියලා අපි දන්නවා. අපට අනුකම්පාවෙන්ම මෙම අවස්ථාවන විට ගරුතර මහා සංඝරත්නයේ අපේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ඒ වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ අපි හැම දිනම දෙපා නැමෙද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් ඒත් එක්කම අපි සිහිපත් කරගන්නම් සම්බුදු සිත කාසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ අද දවසේ සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් 2017 මාර්තු මාස 30 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන කරුණාවතී ප්‍රේමචන්ද්‍ර පින්වන්ත මෑණියන්ට සහ 2021 අගෝස්තු මාස 2 වෙනි දින මිය පරලොව යන්නට යෙදුන ටී.ඩී. ප්‍රේමචන්ද්‍ර පින්වන්ත පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් අනුරාධපුරයේ පදිංචි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඇතුළු මොරටුවේ පදිංචි ප්‍රේමචන්ද්‍ර පවුලේ හැම දෙනා විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පිනැති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් කැටුව සදහම් සාකච්ඡාව පිණිස අපි අවසරය සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි උතුම් සම්බුදු සිත කාසිරිය සදහම් සාකච්ඡාව ආරම්භ කිරීමට කාලය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමිරෙක් වෙන්න සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිත කසිරිය උතුම් සදහම් වැඩසටහන මුල් කරගෙන මේ විද්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අවබෝධය අපි වැඩසටහන් 274ක් පුරා මේ විද්දී කතා කළානේ. එහෙමයි ස්වාමීනි. අද 275 වෙනි හෝරාව අවසරයි ස්වාමීනි. එහෙමයි. සම්පූර්ණ වෙන්න හදනවා. එහෙමයි. සර්වඥයන් වහන්සේ ගුණ කඳම මේ දේව මිනිස් ලෝකයට ප්‍රවර්තනය කරමින්. එහෙමයි. ඒකට විශේෂයෙන් අපි මේ දිනවල කතා කරමින් හිටියේ සර්වඥයන් වහන්සේගේ චිත්තසංතානයේ විශේෂ හැකියාවක් තියෙනවා. කුමක්ද? පුණජ පරං සාරිපුත්ත තථාගතෝ පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. අනිත් සත්වයන්ගේ මේ ඉන්ද්‍රියන් දකින්න පුළුවන්. ඉතින් මේ කාරණේ සම්බන්ධව අපි දැන් දේශනා 6ක් විතර මේ වෙනකොට කතා කරලා තියෙනවා. එතකොට අපි ඉන්ද්‍රියන් ගැන කතා කළාට පස්සේ එතකොට බුදුරජාණන් වහන්සේ මේ කෙනෙක්ගේ චිත්තසංතානය තුළ උපදවන්න පුළුවන් මානසික ගුණ සම්පatti වල දැක්මක් තමයි මේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර හරි ආශ්චර්යයි. ඒතකොට මේ ගුණ සම්පatti දකින ශාස්ත්‍රුන් වහන්සේ මේ ගුණ සම්පatti පුපුදවාලීම පිණිස චිත්තසංතානය තුළ මේ ගුණ සම්පatti පුපුදව සිත් සතන් තුළ තියෙන ඒවා මේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එතකොට හිත මානසිකව පවතින මේ දේවල් පුපුදවල ගන්නවා වචනයකින්. ස්වාමීනි මොනතරම් පරිපූර්ණ කොට වූ මේ වන අනුශාසනාවක්
ශ්‍රාවකයාට දායාද කරනවාද? එහෙමයි ඒක බුද්ධම විශ්මිත දෙයක් ඒක. එහෙයි ස්වාමීනි. එතකොට අද යන්නේ ඉන්ද්‍රිය ධර්මය ගැන අපි දැන් අපි ඉන්ද්‍රිය ධර්මයන් දකින්න කිව්වට අපිට කතා කරන්න බැරුණ ඇත්තටම මේ මොනවද මේ ඉන්ද්‍රිය ධර්මය කියන කාරණේ සම්බන්ධව. අනේ ස්වාමීනි තව කරුණක් විමස ගන්න අවසර ලැබෙව දැන් අර සාතුන් වහන්සේගේ මේ පරිදි වූ මේ ඥානයෙන් සමන්විත අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ නොසිටියා නම් පින් නැති සත්වයන් කාටවත් නොපෙනී යනවනේ ස්වාමීනි. අඟුලිමාල මහරහතන් වහන්සේ ඒකනේ නොපෙනී යන්නේ. දැන් බලන්න දැන් මේ වගේ ප්‍රශ්න ගොඩකට මැදි වුණාට පස්සේ මේ ලෝකේ සාමාන්‍ය නින්දා ගරහ ගැරහිලි චෝදනා ඊට පස්සේ හිරේ විලංගු විදානක මරණික ඕගොනේ කරන්නේ නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න සමහරට අඟුලිමාලට සමහරලාට තව පොඩ්ඩක් මිස් වුණා නම් සමහරට මරණය. එහෙමයි. මාලාවක් විතර කරේ ඉතුරු වෙන්නේ නේද? ඒ ස්වාමීනි. එහෙම ලෝකේ බුදුරජාණන් දකින්නෝනේ මේ උත්තමයන් නිකලස් කරවන්න පුළුවන් කියලා නේ. ඒ රසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා හරි ආශ්චර්යයි. එතකොට මේ විදියට මහාර උදාර සත්පුරුෂ මහෝත්තමයන් වහන්සේලා අතරට ගෙනිච්චනේ ශාස්ත්‍රඥ වහන්සේ. එහෙමයි ස්වාමීනි. පුදුම විශ්මයක් නෙවෙයිද ඒක? මිනි මර හිටපු කෙනෙක් දෙව් මිනිස් ලෝකයා අදට සිහි කළ සාදු කියන ශ්‍රාවකයෙක් බවට පත් කරනවා කියලා කියන්නේ. කාටද හැකියාව තියෙන්නේ? බුදුරජාණන් වහන්සේට විතරයි. ස්වාමීනි පෙර නොඇසූ විරු උත්තම හැකියාවක් නේද අපි අනිවාර්යයෙන් දකින්නේ ස්වාමීනි. ඔව්. එහෙයි. පෙර නොඇසූ විරුත්තම හැකියාවක් කියන්නේ. එහෙමයි. ඒක හිතා ගන්න බෑ. ඒතර අදාන්නේ ඉන්ද්‍රිය ධර්ම ගැන තමයි මම කල්පනා කළා පොඩ්ඩක් කතා කරන්න කියලා. බුදුරජාණන් දේශනා කළ මහන්නේ මේ ඉන්ද්‍රියන් පහක් තියෙනවා. එතකොට මේ පුද්ගලයේ ඉන්ද්‍රියන් කීයක් උපදින්න පුළුවන්ද? මේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන කියද්දී තව තියෙනවා ඉන්ද්‍රියන් ගැන ලස්සන විස්තර කරපු තැන්. අද දවසේ මම මේ කොටස ගන්න කල්පනා කළා. එහෙමයි. ඒතකොට ශ්‍රද්ධා ඉන්ද්‍රිය, ඊළඟට විරී ඉන්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ තමයි එතකොට චිත්තසංතානයක් තුළ එතකොට මේ කියන ඉන්ද්‍රියන් ටික සංවේදී වෙන්නේ දහමක් එක්ක තමයි. එතකොට මේ දහම කියන එක ඇතුළට සංවේදී වෙන්නේ ඉන්ද්‍රියන්. ඉන්ද්‍රියන් ඔප්නංවන බාහිරින් දෙයක් ඇද්ද ධර්මය? ධර්මයටත් බාහිර ඉන්ද්‍රිය කියලා සඳහන් කරනවා. නෑ. මොකද ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් ටික ඔප්නංවල ගන්නේ එහෙමයි ස්වාමීනි. බාහිරින් ධර්මයේ ඇසීමත් එක්ක තමයි. විතර මේ දෙක එකතු වෙන තැන තමයි සම්දිස්ථානය තමයි කොහෙද? බුද්ධ ශාසනය. ස්වාමීනි ධර්මයේ ප්‍රත්‍ය කොටගෙන ඉන්ද්‍රියන් ඇති වෙනවා කියන එක. අනිවාර්යෙන්. එහෙමයි. ධර්මයෙන්මයි. එහෙයි ස්වාමීනි. ඒතර මහණෙනි, තුන විස්තර කරනවා දැන් මේ මානසික මේ ගුණධර්ම ආයේ ස්වභාවය. සද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ කුමක්ද? ආරි ශ්‍රාවකයාට ශ්‍රද්ධාව ඇතිවි. කුමද ශ්‍රද්ධාව? තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නේ වේ. කොහොමද එතකොට බලන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්න ස්වභාවය තමයි ශ්‍රද්ධාව. බලන්න ඔබේ මනසේ මේ ස්වභාවය තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමන්ගේ හිතින් පිළිගන්නව නම් ඒක ශ්‍රද්ධාව. අදා ගන්නව නම් ශ්‍රද්ධාව. අවබෝධය තමයි අදා ගන්න ඕනේ එතකොට. එහෙමයි ස්වාමීනි. අවබෝධය අදා ගන්න ස්වභාවය ශ්‍රද්ධාව. ඒක නැවත නැවත ඔලුවට දාගන්න. කුමද ශ්‍රද්ධාව කියන්නේ? ගොඩක් අය ශ්‍රද්ධාව කියන එක රැවටෙනවනේ. ශ්‍රද්ධාව කියන එක Tamanට ශ්‍රද්ධාව තියෙනවා කියලා ගොඩක් අය රැවටිලා ඉන්නවා. ස්වාමීනි හිත පැහැපත් වෙලා සංවේදී වෙලා සමහර වෙලාවට අපේ නෙතින් කඳුළු වෙන අවස්ථා තියෙනවා. අපි අත්විඳිනවනේ. තියෙනවා. ඒකෝට දැන් අපි සමහරලාට පින්කමකට ගියාම සමහර විට චෛත්‍ය බෝධිය වදිද්දී පිළිම වහන්සේ වදිද්දී අපිට යම් පැහැදීමක් උපදිනවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ පැහැදීම මත පිහිටා කාලයක් හිටපු කෙනෙකුට මේ කියන ශ්‍රද්ධාවට එන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් කරවන්නේ.
ඒකට හේතුව තමයි අර ඇති වෙන ශ්‍රද්ධාව නැති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන ශ්‍රද්ධාව මෙතෙන්ට ගෙනාවේ නැත්තම් ස්ථිර රැකවරණේ නැහැ. එහෙමයි. ස්වාමීනි අපි ලෝකේ ජීවත් වෙනකොට එදිනදා ලබන අත්දැකීම් මේ සියල්ල ඔස්සේ ඇතිවෙන සම්මුඛ වන සංසිද්ධි අරබය භාග්‍යවතුන් වහන්සේට කීකරු වීම භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයට අනුව මම පිහිටනවා කියලා පිහිටන එකද ස්වාමීනි? දැන් මෙතන මේ පිහිටන්න මහන්සි ගන්න එකට කියන්නේ වීරිය. එහේ ස්වාමීනි. මෙතන කියන්නේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසය. එහේ. ඒතර පිහිටන්න මහන්සි ගන්නවා කියන කාරණේ එක ස්වභාවයක් මනසේ තියෙන. හරිද? එහෙමයි. එතකොට ඒක තමන්ගේ හිතේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නව නම් තමන්ගේ හිත දිහා බලද්දි තමයි බලන්න ඕන. බුදුරජාණන් වහන්සේ දැන් මේ අවබෝධය කියන්නේ කොහොමද? එතකොට මේ ධර්මය. ඒතර ධර්මයේ අහද්දී ඔබේ හිතේ ඒක විශ්වාස කරනවා නම් ඒකට පහදිනවා නම් ඊට පස්සේ ඒක අදහා ගන්න ස්වභාවය ඔබේ හිතේ ගොඩ නැගිනවා නම් අන්න ඒ ශ්‍රද්ධාව තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. මෙතන කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය ගැනනේ. එහෙමයි ස්වාමීනි. අර කියන ශ්‍රද්ධාව විවිධාකාරයෙන් ඇති වෙනවා විවිධ දේවල් වලට. දුදායි සමහර පිනක් කරන්න ගියත් අපිට හිතේ පහදිනවා සතුටක් ඇති වෙනවා. ඒතර ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ ඒක නෙමෙයි. හැබැයි ඒක තියෙන්න ඕනේ. ඒක ක්වොලිටි තියෙන්න. එහෙමයි. සත්පුරුෂ ඉදිරියේදී සත්පුරුෂ ඉදිරියේදී යහපත් දේ ඉදිරියේදී එයාට පහන් බව විශ්වාස තියෙන්න ඕනේ. පැහැදීම විශ්වාස තියෙන්න ඕනේ. ඒතර ඒක තමයි කවදා හරි දවසක මෙතෙන්ට ගෙනියන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේලා දානය දැන් ධාතුන් වහන්සේලා දැන් මේ විතරි කරලා තියෙන්නේ. දැන් බලන්න මේ දිනවල දැන් පොල් ගහවිලා ඒතර මහමෙවුනා භාවනාස්පුයි මේ දැන් මේ අප්‍රේල් මාස 1 වෙනිදා 10 වෙනිදා වෙනකම්. එහෙමයි ස්වාමීනි. සර්වඥන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඉතුරු වෙන්නේ අදිෂ්ඨාන බලයෙන්. ඒතර අදිෂ්ඨාන බලයෙන් දැන් ඒතර ඉතුරු කරන්නේ කොහොමද පිණිසද? ඒතර මේ කාලයාගේ දැන් බුද්ධ ශාසනයේ කල්ගත වෙද්දී ඒ උපදින මිනිස්සුන්ට මේ කියන සද්ධා ඉන්ද්‍රිය එකපාරට ගොඩනගා ගන්න බෑ. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ හිතේ එකපාරට විශ්වාස ගොඩනගන්න බෑ. එහෙමයි. එතකොට ඒ කිනාට රැකවරණයක් තියෙන තරක් තියෙන්න එපායි. ආන්න ඒ වෙනස බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉතිරි කරනවා. ඊළඟට බෝරජාණන් වහන්සේලා රෝපණය කරන සර්වඥයන් වහන්සේ වැඩ සිටිද්දීම අනුදන්නවා. එතකොට අන්න බලන්න මේ දේවල් තුලින් කොහොමද කරන්නේ දැන් එතකොට බුද්ධ කියන ශ්‍රී නාමය අරහත් කියන ශ්‍රී නාමයට ගෞරව කරන්න සත්කාර කරන්න සම්මාන දක්වන්න මිනිස්යා එතකොට පොළඹවන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ලෝකේ අති උත්තම සත්පුරුෂ මනුෂ්‍ය රත්නේ කවුද? භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ. රාතන් වහන්සේලා. සත්පුරුෂ මහා ගුණයකට ඒ සත්පුරුෂ උදාර චරිතයකට දැන් කෙනෙක් හිතන්නකෝ අපි දවසක් සමහරට කෙනෙකුට පොලිමේ ඉන්න වෙනවා කියලා උතන ගිහිල්ලා. හැබැයි කවුරු වෙනුවේද මේ පොලිමේ ඉන්නේ? මේ ලෝකෙට කලාතුරකින් පහළන අසහාය මහා පුරුෂයෙක් වෙනුවෙන්. දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන්නේ මහා පුරුෂයෙක් වෙනුවෙන්. කාමයේ වෙනුවෙන් අපි කොච්චර පොලිම් වල ඉඳලා ඇද්ද? නැද්ද? එහෙමයි. කාමයේ වෙනුවෙන් දාඩිය දාගෙන කොච්චර ඉඳලා ඇද්ද? කාමයේ වෙනුවෙන් සමහරලාට ගුටි කාලා ඇද්ද? එහෙනම් මේ අති උත්තම දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරන මේ මහා පුරුෂයා වෙනුවෙන්. මේ මහා පුරුෂයාගේ හදමඩලේ බිහි වෙච්ච මහා මුනිවරු වෙනුවෙන්. දිවි හිමියෙන් මේ මහා පුරුෂයාගේ අවබෝධය අදහාගත්තු මේ මහා පුරුෂයෙක් වෙනුවෙන් දවසක් හිටගෙන ඉන්න ලැබීමේ ලාභයක් එතකොට. එහෙමයි ස්වාමීනි. දවසක් පොලිමක සංගමයෙන් යන්න ලැබීම ලාභ. දැන් වෙන තැන් වලට පොලිම් වල ගියාම ඊපෙරද අහන්නේ නැද්ද? අර පොලිම් පැනලා ගුටි කාලා මිනි මරාගෙන නේ. එහෙමයි. හැබැයි ඒ කිසි පොලිමක්, ඒ කිසි ගුටි බැටයක් මොකද වෙන්නේ? තමන් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. දැන් මෙතන පොලිමෙන් ඉන්නේ භාග්‍යතුන් වහන්සේ උදෙසා. රාතන් වහන්සේලා උදෙසා. බැහැ දකින අදහසින්, වන්දනා කරන අදහසින්.
ඒ සංයමය ඉවසගෙන ඉන්න එක එතකොට මං හිතන නිකම්ම ගිහිල්ලා වඳිනවට වඩා පොලිමක ඉඳලා වඳින්න පුළුවන් නම් කෙනෙකුට. එහෙමයි ස්වාමී. ඒ කාලය තුල තියෙන යාගේ ඉව සංයමයේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්. ඉවසීම ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේලා වෙනුවෙන්. ඒ දාඩිය මුගුරු දානි භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රහතන් වහන්සේලා උදෙසා. එහෙම නේද? එහෙමයි ස්වාමී. එතකොට සමහරට එදා හරියට කන්න හම්බෙන එකක් නැහැ, බොන්න හම්බෙන එකක් නැහැ. ඒතර ඒකත් ඉවසන්නේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රහතන් වහන්සේලා වෙනුවෙන්. සමහරට වැසිකිලි කැසිකිලි හරියට යන්න විදිහ හම්බෙන එකක් නැහැ. සමහරලාට ඒකත් ඉවසන්නේ කවුරු වෙනුවෙන්ද? භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් රහතන් වහන්සේලා වෙනුවෙන්. කොතරම් අසිරිමත් දෙනම් මේ ධාතු වන්දන. එහෙමයි. ස්වාමීනි මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයට සිත සකස් කොටගෙන පොලිමේ ඉන්න තියෙනවා නම් මේ මොනතරම් පිනකින් සරු වෙනවද බලන්න. මේ කාලේ පුර දවස පුරාවට එන රැස් වෙන්නේ මොකද? පින. එහෙමයි ස්වාමීනි. දවස පුරාවට දියුණු වෙන්නේ නිවන් මාර්ගට බීජ. එහෙම කැපකිරීම කරපු මහෝත්තමයෝ තමයි මේ කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කළේ. කොහොමද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න පුළුවන් මනසක්. ඒ සංයමයට පුළුවන්. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් යම් සම්මිය රහතන් වහන්සේ වෙනුවෙන් යම් සංයමයක් නේ පුරුදු කරන්නේ. එහෙමයි ස්වාමී. කැපකිරීමක් නේ කරන්නේ. ඒතර ඒක මනස යම් දමනයද? ඒ දමනේ නැති අර මේ අර රහත්ය කියාගෙන හොරු තමයි එතකොට ධාතු වන්දනන. දැන් ඔකට තොන් බලන්න හිටන්නේ ගරහන්න පටන් ගන්නේ. තේරෙනව නේද? ඇයි? එහෙම සංයමයක් නැහැ. Tamanට වන්දෝ ගන්න දෙඟලුවට බුදු කෙනෙකුට වඳින්න අත් දෙකවත් එකතු කරලා තියෙද්ද නැහැ. එහෙමවත් නැහැ. දමනයක් නැහැ හිතවල. තේරෙනව නේද? එතකොට එහෙම බුදුරජාණන් වහන්සේ නමක් උදෙසා වඳින්න ඒ බලන්න මේ රහත්ය කියාගෙන හොරුම තමයි එතකොට අර මේ එදා 3-4 ගැන විවේචනය කර අර මතකද අර ඉස්සර තිබුණ මහා ප්‍රශ්න ගොඩක්. අර ඒ සංයමේ නැහැ හිතවල. ඒ සංයමේ නැහැ හිතවල. බලන්න මේ සංයමයයි හදන්නේ. ඒ දමනයයි හදන්නේ. ඒකයි බුදුරජාණන් දේශනා කළේ අර තිබුණේ අර අනයි පිටිසුතුමාර භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ගිහිල්ලා අර පාට අඳුරක් කෙනෝනේ ආලෝක සංඥා තිබිලා නැතිලා යනෝනේ. දිව්‍ය සිහිය උපද්දන්නේ. භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවා කියන අදහසින් තියපු ඔය පියවර ඔය පියවරෙන් රැස් වෙන පින අර මතකද කිව්ව අර හස්තීන් කන්‍යාවන් අර දහස ගැන කියලා මහා දහසිය ගොඩක් ගැන කියලා කියන්නේ ওই සියලුම දේ ලබනවට වඩා අග්‍රයි කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නවා කියලා තබන පියවර. එහෙමයි ස්වාමීනි. එච්චර උදාර පිනක්. ඒ උදාර පිනෙන් සත්පුරුෂයෙක් ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් දෙව් මිනිස් ලෝකයාට යහපත පිණිස යම් මනුෂ්‍ය රත්නයක් ඉපදුනාද, සැපය පිණිස යම් මනුෂ්‍ය රත්නයක් ඉපදුනාද, හිත පිණිස සුව පිණිස යම් මනුෂ්‍ය රත්නයක් උපදුනාද, මේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මහා අනුකම්පාව දැක්වූ මනුෂ්‍යයන් අතරින් අග්‍රම කවුද? භාග්‍යතුන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. එවන් උත්තම සත්පුරුෂ මහා පුරුෂයා වෙනුවෙන් දවසක් හිටගෙන ඉන්න බැරි නම් වැඩකුත් නැහැ අපිට සමහර විට නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? දවසක් දාඩිය දාගෙන ඉන්න බැරි නම් වැඩකුත් නැහැ අපිට. දවසක් පොලිමක ඉන්න බැරි නම් වැඩකුත් නැහැ. දවසක් අවු වෙන්න බැරි නම් වැඩකුත් නැහැ. ඒ හැම කැපකිරීමම ඒ සත්පුරුෂය වෙනුවෙන්, එවන් සත්පුරුෂයෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන කෙනා. ඒ උපද්දන ශ්‍රද්ධාව. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතාම යන්න ඕනේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ උපද්දන ශ්‍රද්ධාව සද්ධා ඉන්ද්‍රියක් කරනවා. බලන්න එතකොට ඇයි සමහර විට මේ අපේ සසරේ අපි ශාස්ත්‍රුන් වහන්සේගෙන් බැහැර වෙන එකක් නෑ. ඒ දක්වන ගෞරවය නිසා. දැන් බලන්න අපිට අපි ඕනම කෙනෙක්ගෙන් ඈත් වෙන්නේ සමහර අපේ හිතේ යාගෙන ගෞරවේ කුමක් වෙනකොටද? මේ වැඩි වෙන නිසාද අඩු වෙන නිසාද? අඩු වෙන නිසා. තේරෙනව නේද? එහෙමයි ස්වාමීනි. අපි ඕනම කෙනෙක්ගේ ගාවේ ඉක්මනටම බැහැර වෙන්නේ ඒ කෙනාගෙන අපේ හිතේ තියෙන ගෞරවය අඩු වෙනකොට. වැඩි වෙනකොට නෙමෙයි. එහෙමයි. ඒතර වැඩි වෙනකොට අපි කෙනාට කිට්ටු වෙනවා. එන ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා මේ විදියට ශාස්ත්‍රුන් වහන්සේ ගුණය සිහි කර අපි හිටියොත් ඒතර ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා අපි එහෙනම් මේ දුක් ගැහැට හැම දෙයක්ම විඳ අපි ඉන්නකොට රහතන් වහන්සේලා ගැන හිත කරන සසර පුරා අපි මොකද වෙන්නකොට? මේ රහතන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේට කිට්ටු වෙන්න පිළිසඳපත් වෙන්නේ. ස්වාමීනි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළ ධම්මාවාදයේ අපේ
බොහෝ දෙනා මේ මොහොතේත් සතුටු සිතින් අනුමෝදන් වෙනවා අනුමාන වශයෙන්. දැන් ස්වාමීනි අර පොලිමේ ඈත සමහරට උදේ හිටගත්තට පස්සේ හවස එන්න පුළුවන්. ඒ නමුත් මේ කුසලාර්ථයේ සලකා බුදුගුණ මානසිකාරයෙන් හිටියට පස්සේදී මම භාග්‍යවතුන් වහන්සේට සසරේදී නැත්තම් මේ මොහොතේ පටන් තව තවත් ළඟින් සමීප වේවි කියලා අපේ ස්වාමීන් වහන්සේ මතු කළ අර්ථය. හරි. ඒකට බලන්න ඒ කෙනාට හිතන්න පුළුවන් දැන් භාග්‍යතුන් වහන්සේ අනේ ජීවමානව මට දක් ගන්න බැරි වුණා. එහෙමයි. අනේ මට එන දැන් මේ විලාය භාග්‍යතුන් වහන්සේ උදෙසා එන මේම සත්කාරයක් කරගන්න ලැබුණා. දැන් ගෙදරදීම ඔබ පියවර තියන්න ඕන සර්වඥයන් වහන්සේ වෙනුවෙන් ඊ රහත් මුනිවරු වෙනුවෙන් එන හැම බාධාවක්ම මම ඉවසනවා කියලා තමයි පියවර තියන්න ඕන. එහෙම හිතා පියවර තියයි ඔබ එතකොට උදේ පාන්දර ගෙදරින් යන්න ගත්ත දේ මොහොත නම් දිගටම හිතා යන්න. බිමට බැස්සාද වාහනෙන් ඒ වෙලාව ඉඳලා දිගටම හිතන්න. හිතා ඒ දවස සංයමයෙන් ගත කරන ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් ඊ රහතන් වහන්සේලා වෙනුවෙන් කැප කරන්න ඒ සෑම දුක් ගැටක්. ඔබට පුළුවන් තරම් ඒ අවශ්‍යතාව සපුරන්න මහන්සි ගන්නවා. එතකොට මේ හැම කැපකිරීමක්ම හිම කළොත් ඔබට නිවන් මගයි විවර වෙන්නේ. එහෙමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් දුක් ගැට ඉවසන්න රහතන් වහන්සේලා වෙනුවෙන්. ඒතර ඔහු සසර පුරා මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ රහතන් වහන්සේලා ඉදිරියේ සත්පුරුෂ ඉදිරියේ මොකද වෙන්නේ? ඔහු බැහැර වෙන කෙනෙක් ඉන්නේ මොන ප්‍රශ්නාවක්. එතකොට රස්නේ නිසා බැහැර වෙනවනම් අපි සසරෙදිත් මොකද වෙන්නේ? බැහැර වෙයි. දැන් දේවදත්ත ලාභය නිසා බැහැර වුණානේ. එහෙමයි. සත්කාරය නිසා බැහැර වුණානේ. කීර්තිය නිසා බැහැර වුණානේ භාග්‍යතුන් වහන්සේ ගාවින්. ප්‍රශංසා නිසා භාග්‍යතුන් වහන්සේ ගාවින් බැහැර වුණානේ. තේරුණා නේද? එහෙමයි. බැහැර වුණා. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසායි දේවදත්ත බැහැර වුණේ. ඒ නිසා ඔබත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නිසා නොලැබීම නිසා ගරහන කෙනෙක් වෙන්න එපා. බැහැර වෙන කෙනෙක් වෙන්න එපා මේ අවස්ථාවේ. එතකොට මේ ලාභේ අඩුවක් වෙයි, සත්කාරේ අඩුවක් වෙයි නේද? එහෙමයි. අඩුවක් වුණත් බැහැර වෙන්න එපා. එහෙනම් ඔබ බැහැර නොවී ඉන්නව නම් මේ දේවල් ඉදිරියේදී ඔබ එන ශාස්ත්‍රුන් වහන්සේ අත්හරින්නේ. හරි ආශ්චර්ය පිනක්. ඒ නිසා මේ ධාතු ප්‍රදර්ශනෝත්සවය කියලා උත්සවය කියලා කියන්නේ ආශ්චර්ය උදාහර ඔබේ ජීවිතේ නිවන් මාර්ගට ගෙනියන උදාහර පිනක්. ඒ නිසා බලන්න එහෙම කැපකිරීම කර මහෝත්සවයන්ට තමයි මේ ශ්‍රද්ධා භාග්‍යතුන් වහන්සේ බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ දැන් ඉදිරියට දැන් මොන ප්‍රශ්නාවක් ඉදිරියට එන්නේ පුරුදු වෙලා ඉන්නවනේ. ඒතර ඒ චරිතය මොකද වෙන්නේ? මොන බුදුරජාණන් වහන්සේ ගාව දැන් වාඩිනවා කියන්නේ. ඒතර ඒ චරිතය භාග්‍යතුන් වහන්සේ ගාව වාඩි වෙද්දී ඒ ශාස්ත්‍රු ධර්මයේ ඉදිරිය ඉස්සරහ වාඩි වෙනකොට මොකද වෙන්නේ? කන් දෙක තියෙනවා එතන. සිත තියෙනවා එතන. එහෙමයි. ඇයි? දැන් මෙතන අවුව ඉදිරියේ, රස්න ඉදිරියේ, පීඩා ඉදිරියේ, වෙන දේ වඩගෙන ඉදිරියේ, වැසිකිලි කැසිකිලි අමාරු සියල්ල පස්සක දාලා ශාස්ත්‍රුන් වහන්සේට මනස ඍජු කරගත්තා. සිත ඍජු කරගත්තා. ඔය මනසමයි අන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ කියද්දි බුදුන් ඍජු වෙච්ච මනස තුල. ඍජු වෙච්ච මනස තුල අරහත්ත්වයට පහදින්න පටන් ගන්නවා. දැකනේ? එහෙමයි. සම්මා සම්බුද්ධත්වයට පහදින්න පටන් ගන්නවා. විද්‍යාචරණ සම්පන්න බවට පහදින්න පටන් ගන්නවා. සුගත බවට ඔබේ මනස පහදින්න පටන් ගන්නවා. ලෝකවිදූ බවට ඔබේ මනස පහදින්න පටන් ගන්නවා. අනුත්තර පුරිස ධම්ම සාර්ථී ගුණයට ඔබේ හිත පහදින්න පටන් ගන්නවා. සත්තා දේව මනුස්සාන බුදු ගුණයට ඔබේ හිත පහදින්න පටන් ගන්නවා. සුගත ගුණයට ඔබේ හිත පහදින්න පටන් ගන්නවා. බුද්ධ ගුණයට ඔබේ හිත පහදින්න පටන් ගන්නවා. භගවා ගුණයට ඔබේ හිත පහදින කුමක් නිසාද? ඔබ සසරේ ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් දුක් කම් කටළු වෙනකොට ඒව බැහැර කරලා ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්ම පියවර තියපු එක ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන්ම පියවර තියපු එක ආශ්චර්යය තමයි මේ මනස කාලයක් එතෙන්ට හැදුනට පස්සේ අන්නර ශාස්ත්‍රුන් වහන්සේ ගුණ සම්පatti තේරුම් ගන්න මනස පිහිටෝගෙන ඉන්න සංයමය ඇති වෙනවා. ඉතින් පොලිම් පැනලා වේලාසනින් යන්න කියලා හිතන්න එපා. එහෙමයි ස්වාමීනි. එහෙම හිතන්න එපා. හිතන්න අද දවසම ශාස්ත්‍රුන් වහන්සේ වෙනුවෙන් කැප කරනවා කියලා හිතන්න.
දැන් කට්ටිය කැමතිනේ අපිට පොලිම් පැනලා විලාසෙන් ගිහිල්ලා කරගන්න පුළුවන්. තේරුණා නේද? එහෙම නේ මෙතන මහා ගුණ සම්පatti ගොඩක් දිනු කරගන්න තියෙනවා. තේරුණා නේද? විශාල පුණ්‍ය සංස්කාරයක් උපදවා පුණ්‍ය සංස්කාර කියන්නේ නිවනටම දේවල් හදා ගන්න පුළුවන් කන් හැන්දක තරම් ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව නැතුව තමයි ප්‍රශ්න තියෙන්නේ. එහෙමයි. ප්‍රඥාව නැතුනම තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද එතකොට තමයි අර කෙටි ක්‍රම හොයන්නේ. එහෙම කෙටි ක්‍රම හොයන කෙනා සාසනිකට ආවොත් මොකද වෙන්නේ? කෙටි ක්‍රම හොයන. මාර්ගඵල දෙනවා කිව්වොත් එimhe හොයාගෙන යනවා. ධානය දෙනවා කිව්වොත් එimhe කෙටි කර පොලිම් පැනපු කට්ටිය තමයි. එහෙමයි ස්වාමී. බුද්ධ කියන ශ්‍රී නාමයට කැමති. හැබැයි පොලිම් පනින්න ඕන කට්ටියට. මන් රහත් කිව්වොත් එimhe එතෙන්ටත් දුවනවා. ඇයි ඒ සංයමේ නෑ. දමනේ නෑ. දැක නේද? එහෙනම් මේ දමනය, මේ සංයමය, මේ ධාතු පින්කමේදී ඇති කරගන්න ඔබ. නිවන් මාර්ගට ගෙනියනවා. එහෙමයි. ඔව්. අනිවාර්යෙන් නිවන් මාර්ගට ගෙනියනවා. ඉතින් බලන්න බුදුරජාණන් දේශනා කළා දැන් මේ දේශනාවේදී. එතකොට බලන්න සද්ධා ඉන්ද්‍රිය. දැන් අර විදියට පින්පුරල මනස හදපු කෙනා මොකද වෙන්නේ? සංයමයේ දමනය හදපු කෙනා. අනයාට සද්ධා ඉන්ද්‍රිය ඇති කරගන්න පුළුවන් මනසක් දැන් සංයමයෙන් යුතු මනසක්. දමනයෙන් යුතු මනසක්. ගෞරවයෙන් යුතු මනසක්. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අතහැරපු සිටිය යුතු මනසක් තියෙන කෙනාට මොකද වෙන්නේ? අන්‍යයා මෙන්න මේ සද්ධා ගොඩනගා ගන්නවා. මොකද මේ සද්ධා ඉන්ද්‍රිය කියන එක හදා ගන්නවා. කොහොමද සද්ධා ඉන්ද්‍රිය හදන්නේ? කොහොමද හදන්නේ? තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහ සද්ධාති තථාගතස්ස බෝධි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදහ ගන්න වියේ. බුදුරජාණන් වහන්සේ මේ කරුණින් අරහං වනසේක. අන්න භාග්‍යතුන් වහන්සේ ගිහි රාගයෙන් නිදහස් වෙලා ඉන්නේ කියන. එහෙමයි ස්වාමී. ද්වේෂයෙන් නිදහස් වෙලා ඉන්නේ, මෝහයෙන් නිදහස් වෙලා ඉන්නේ කියන තේරුම් ගැනීමත් පැහැදීමත් කියන දෙකම උපදින්න පටන් ගන්න එක තමයි ශ්‍රද්ධා ඉන්ද්‍රිය. කොච්චර තේරුම් ගන්නයි පැහැදීමයි විශ්වාසය කියන දෙක එතකොට ඇති වෙන්න කොච්චර සංයමී යුතු මනසක් වෙනක. ඔය කලබලකාරී ඒ මනසට එක වෙන්නේ නැහැ නේද? එහෙමයි ස්වාමීනි. කෙටි කර වලින් යන්න හදන්නේ කලබල නිසානේ මේ ඔක්කොම. එහෙම මනසේ සද්ධා ඉන්ද්‍රිය ඇති වෙන්නේ. එහෙම මනසේ සද්ධා ඉන්ද්‍රිය ඇති වෙන්නේ. හොයන එක විතරයි කරන්නේ. හොයනෝ රැවටෙනෝ හොයනෝ රැවටෙනෝ හොයනෝ රැවටෙනෝ. ස්වාමීනි නිවන් මඟ දහම් මඟ මේ පරිපූර්ණ කොට වැඩෙන්න නම් අත්‍යවශ්‍යයෙන් ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රිය ධර්මයන් කුසල ධර්මයන් සිතක වැඩෙන්න ඕනද ස්වාමී? අනිවාර්යයෙන්ම. එහෙමයි. සද්ධාව ඉන්ද්‍රියක් වෙන්න ඕනනේ. එහෙමයි. ඉන්ද්‍රියක් වෙන ක්‍රමේ තමයි මේ දේශනා කරන්නේ. කොහොමද? භාග්‍යතුන් සද්ධාති තථාගතස්ස බෝධි. භාග්‍යතුන් වහන්සේගේ බලන්න තමන්ගේ මනස තුළ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්නවද කියලා. දැන් අද ගොඩාක් අය ලෝකෙ ගත්තට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න ස්වභාවය නෙමෙයි තියෙන්නේ. පුද්ගලික එක එක්කිනාගේ අදහස් පිළිගන්න ස්වභාවය මිනිසුන්ට තියෙන්නේ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදාහ ගන්න යත් කෙනෙක් විශේෂ කෙනෙක් වෙන්න ඕන. අන්න එකයි කියන්නේ ඒ කුසලතාවය අද අඩු නිසා තමයි මේ පින්බත් ත්‍රිවිධ රත්නයේ විශේෂ පින් පුරන්න බොහෝ අවස්ථා උදා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ උදා කරපු අවස්ථාවට ඔබ සියලු දෙනා එකතු වෙන්න. ඔබ සියලු දෙනා එකතු වෙන්න පුළුවන් තරම්. ඒතර බලන්න බුදුරජාණන් දේශනා කළේ ඒ වගේ සම්මා සම්බුද්ධ ගුණය තේරුම් ගන්න ඕන එතකොට යා. බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියලා කියද්දි පිළිගන්න ඕන තමන්ගේ හිත සද්ධා ඉන්ද්‍රියක් එක. සුගත ගුණය සර්වඥයන් වහන්සේ සුන්දර නිවනට පැමිණලා ඉන්නේ කියලා කියද්දි ඒක තමන්ගේ හිත පිළිගන්නවා නම් අන සද්ධා ඉන්ද්‍රිය. එහෙමයි. භාග්‍යතුන් වහන්සේ විද්‍යාවන්ගෙන් යුක්තයි චරණ ධර්මයන්ගෙන් යුක්තයි කියලා දේශනා කරද්දී ඒක තමන්ගේ හිත පිළිගන්නව නම් අන සද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ දමනය කළ නොහැකි අය පවා දමනය කරන්න අනුත්තරයි කියලා විවිධ අපිට දහම් කරුණු ඇහෙද්දී ඔබේ හිත විශ්වාස කරනව නම් අන සද්ධා ඉන්ද්‍රිය. ඒ වගේම දෙව් මිනිස් ලෝකයාම සසර දුකින් ඈතර කරවන ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියලා ඔබට ධර්මයෙන් ඇහෙනකොට ඔබේ හිත පිළිගන්නව නම් ආන සද්ධා ඉන්ද්‍රිය.
ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ සියලු දේ අවබෝධ කරලා ඉන්නේ, ප්‍රහාණය කළ යුතු සියලු දේ ප්‍රහාණය කරලා ඉන්නේ, සාක්ෂාත් කළ යුතු සියලු දේ සාක්ෂාත් කරලා ඉන්නේ, ප්‍රගුණ කළ යුතු සියලු දේ ප්‍රගුණ කරලා තියෙන්නේ කියලා දේශනා කරද්දී ධර්මයෙන් ඇහිද්දී ඔබේ හිත විශ්වාස කරනවා නම් අන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය. බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණයන් දරා ගන්න සුදුසු වනසේක, මේ සියලු ගුණයන් දරාගත්සේක කියලා ධර්මයෙන් ඇහෙනකොට ඔබේ හිත විශ්වාස කරනවා නම් අන්න ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරන එක ලේසිද? හිතුව බලන්න හින ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරන්න කොච්චර අපි පින් පුරන්න ඕන. එහෙමයි ස්වාමීනි. එන සීලේ පිහිටා මේ තෙරුවන් විශේෂ තෙරුවන් ගුණ ශාස්ත්‍රුන් වහන්සේ කරන සත්කාරයක් විදිහට පින් කරන්න. ධර්මයට සත්කාර කරමින් පින් කරන්න. ශ්‍රාවක සංගරුවනට සත්කාර කරමින් පින් කරන්න. එහෙමයි. එතකොට බුදුරජාණන් දේශනා කළා ඊළඟට බලන්න දැන් මේ කියන සද්ධා ඉන්ද්‍රිය තමයි එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළාව මේ සියලු ධර්මයෙන්ම ශ්‍රාවකයා තුළ උපද්දන්න මහන්සි ගත්ත මේ ශ්‍රද්ධාව. කුමක් නිසාද? සසරේ බොහෝ පින් පිරු මේ විදියට ත්‍රිවිධ රත්නය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කර පින් පිරු උත්තම. කාගේවත් ඔඩි කාලේ හැටෙන්නම් සම්බුද්ධය කියාගත්තු කී දෙනෙක්ගේ මතවාද තිබ්බද? අර විවිධ මතවාද සහිත ලෝකේ ත්‍රිවිධ රත්නයට කැපකි බුද්ධ කියන ත්‍රිවිධ රත්නයට කැපකිරීම කරපු අර මහෝත්තම ටික මොකද උනේ? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ඇහෙනකොට අර ගුණයට අර ධර්ම එකතු වෙනකොට මොකද උනේ? අර ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වැඩෙන්න පටන් ගත්තා. එහෙමයි ස්වාමීනි. දැක්ක නේද? අර පිරු ගුණයට ශ්‍රද්ධා ඉන්ද්‍රියක් විදිහට සකස් වෙනවා එතකොට. ඒත් බුදුරජාණන් වහන්සේ අරයාගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දිහා බලා තමයි අදාළ දහම් කරුණු ඉස්මතු කරන්නේ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය මත නම් එයාට භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ කරන ශ්‍රද්ධාව උපදින විදිහට ධර්ම දේශනා කරනවා. එතකොට විරිය ඉන්ද්‍රිය අඩු නම් ඊට ඒක උපනැන් වෙන විදිහට දහම් කරුණු සිහිපත් කරනවා. එහෙමයි. සමාධි ඉන්ද්‍රිය අඩු නම් එයාට සමාධිය බලවත් වෙන විදිහට ඊට දහම් කරුණු ඉස්මතු කරනවා. ප්‍රඥාව මත නම් එයාට ප්‍රඥාව මෝරණ විදිහට දහම් කරුණු ඒ වෙලාවට ඉස්මතු කරනවා. ආශ්චර්යයි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි. එහෙමයි ස්වාමීනි. එවන් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඒ අයුරින් බිහි වුණු මහා ශ්‍රාවක සංගරුවන. අපි දැන් අවුරුදු 20ක් 30ක් තිස්සේ බණ අහලත් කල්පනා කරලා බලන්න. සමහර කට්ටිය ඉන්න තැනත් එක බලද්දී සමහර ශ්‍රාවකයන් වහන්සේලා මේ වාඩිලා ඉන්න බණ අහනවා නැගිටිද්දී රහත් වෙලා. ඒ මහා ගුණ කඳින් පිරුණු මහෝත්තමය තමයි 80 මහා ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා. එහෙමයි. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ලංකාවේ වැඩ සිටි ඒ වගේ රහතන් වහන්සේලාගේ උත්තම ධාතුන් වහන්සේලා 19ක්. සුළුපටු වෙනක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ වෙලාව අත් නොහැර පිටරට හිටියත් ඔබට එන්න පුළුවන්. ඔබට එන්න පුළුවන් නම් දුර්ලභ දෙයක් ඒක. ඊතර බුදුරජාණන් දේශනා කළා ඊළඟට විස්තර කරන මහන්නේ විරිය ඉන්ද්‍රිය කියන්නේ කොහොමද? ආර්ය ශ්‍රාවකයා පටන්ගත් වීරිය ඇතිව වාසය කරයි කියන. පටන්ගත් වීරිය ඇතිව වාසය කරයි කියනවා. අකුසල් දහම් ප්‍රහාණයක දැන් බලන්න ඊළඟට මේ කාරණේ හොඳට තේරුම් ගන්න මනසේ තියෙන ඊළඟ ස්වභාවය. කොහොමද? තමන්ගේ හිතට අකුසලයක් ආවට පස්සේ ඒක දුරු කරන්න තමන්ගේ හිත නැගී සිටිනවා නම් අන්න විරිය ඉන්ද්‍රිය. එහෙමයි ස්වාමීනි. නැගී සිටිනවා නම් විරිය ඉන්ද්‍රිය. අකුසලයක් ආවට පස්සේ. එහෙමයි. ඒ වගේම දැන් අපි දැන් ධර්මය අහන කන් යොමනෝ. ඒතර එයාත් කන් යමීමම වීරියට අයිති. හිතේ වෙන දේවල් පැන නගිනවා. ඒක පැත්තකට දාලා ආයෙත් කන් යොමනෝ. වීරිය. ඒතර බලන්න ඒක දැක්ක නේද? අර හිතේ හටගන්න අකුසලේ දුරු කරන්නත් හිත තුළ යම් ශ්‍රද්ධාව දියුණු කරන්න. සිහියක් දියුණු කරන්න යා තමන්ගේ හිතින් නැගී සිටීමක් උපදිනවා නම් ඒ ස්වභාවයට කියන කුමක්ද? විරි ඉන්ද්‍රිය. එහෙමයි. බලන්න ඉන්ද්‍රිය තීද කියලා. ඒ නිසා දැන් මේ සමහර රටට කම්මේ සමහර ධාතුන් ඉදු අනේ ඔච්චර දුර යන්න ඕනේ සල්ලි ගෙවාගෙන කියලා හිතේ. ඒක විරිය නෙමෙයි. ඒතර ඒ වෙලාවේ මසුරුකම අතහරිනව නම් අපි මේ වෙලාවේ ධාතුන් අතර දකින්න යන්න ඕන. ඒක දුර්ලභ දසුණක්. කල්ප ගානකට දුර්ලභ දසුණක්. එහෙමයි ස්වාමීනි. හැමදාම දකින්න හම්බෙන එකක් නෙමෙයි. තේරුණා නේද? හැමදාම දකින්න හම්බෙන්නේ නැහැ ඒක දසුණ.
එතකොට කල්ප ගානකට සුළු කාලයක් අපිට මේ ඇස් දෙකට දවස ගානේ දකින්න හම්බුණත් එහෙම 365 වැඩ කිරීම 50 වැඩි කළා සුළු කාලයක් මේ කබ්බේ සසරත් එක්ක බලද්දි. එහෙම නේද? එහෙමයි. ඒත් හම්බෙන්නේ නැහැ එහෙමත් ඒක. එතකොට ඒ වගේ දුර්ලභ අවස්ථාවක්. ඒතර බලන්න හරි ආශ්චර්යයි. දැන් බලන්න ඊළඟට දැන් මේ අකුසල් දුරු කරන්න තමන්ගේ හිත මේ විදියට විවිධ ප්‍රශ්න එනකොට පිනකට යද්දි කුසලයකට යද්දි ධර්ම මාර්ගය හැසිරෙනකොට අකුසලයක් එනකොට ඒක දුරු කරන්න තමන්ගේ හිත නැගී සිටිනවා නම් අන්න විරි ඉන්ද්‍රියක්. ස්වාමීනි දැන් අපේ ස්වාමීන් වහන්සේ කලින් අවස්ථාවේ සිහිපත් කළ ආකාරයටම තුනුරුවන් විශේෂයේ යම් පින්කමක් පිණිසත් ඒ පිණිස හිත එකතු කිරීම පිණිසත් අවස්ථාව උදා වෙනකොට සමහර වෙලාවට අපි අලස වෙලා යනවා. ඒ අලස බව එසැනින්ම කඩා බිඳලා නැගී සිටින්න තියෙන අවස්ථාව. එහෙමයි සර්. දැන් බලන්න අපිට නිදිමතක් එනවා. ඒක බිඳලා නැගිටිනවා. එහෙමයි. අලසකමක් එනවා. බිඳලා නැගිටිනවා. වෙන ලාමක අකුසල විතරකයක් එනවා. බිඳලා නැගිටිනවා. ඒවාට එරෙහි වෙන්න සොඳුරු ගුණයක් ඕ. ඒවට එරෙහිව හිතෙන් නැගී සිටින ස්වභාවය. එහෙමයි ස්වාමීනි. දැන් සමහරවිට දැන් නාදාතු නිදාන සොට කියන පොලිම් පනින්න හිතේ, බනින්න හිතේ, සමහරලාට අනේ ගෙදර යනවා කියලා හිතේ. අයියෝ සල්ලි වියදම් කරන හිතේ. ඔය ඔක්කොම අතහරිනව නම් මොකද්ද? විරිය. ඒ අතහැරීම භාග්‍යතුන් වහන්සේ වෙන්නේ. රහතන් වහන්සේලා වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ අන්තිමට භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා වෙනුවෙන් කැපකිරීම කළත් අන්තිමට ඒ කැපකිරීම කාටද කරගෙන තියෙන්නේ? තමන්ට නේ කරගෙන තියෙන්නේ. තමන්ගේම සැපේ වැඩෙන තමන්ගේම සැපේ සසර දුක් දුරු කරන උදාහර ගුණ සම්පත් වෙන්න පින්කමක්. එහෙමයි. දැන් බලන්න එතකොට මේ ධාතු මේ ප්‍රදර්ශන උත්සවයේම සසර දුක් දුරු කරන ගුණ ධර්ම දිනු කරන තැනක් බවට පත් කරගන්න පුළුවන්. බැරිද ස්වාමීනි? පුළුවන්. දැන් මේ විදියට බුදු ගුණේ සිහි කරන්න ගත්තොත් එහෙම සද්ධා ඉන්ද්‍රියනේ වැඩෙන්නේ. මේ විදියට විවිධ මසුරුකම් වේවා, කම්මැලිකම් වේවා, ඉවසීම නැතිකම් වේවා ඇවිල්ලා මේ ප්‍රශ්න මෙතනදී විවිධ කලහකාරී සිතුවිලි ඇති වෙනකොට දුරු කරනවා නම් විරිය ඉන්ද්‍රිය. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද ඉදිරියේ තමයි එතකොට ඔහු ඒ කලාකාරී දේවල් ඔක්කොම අතහරින්නේ, මසුරුකම්, කම්මැලිකම් ඔක්කොම අතහරින්නේ භාග්‍යතුන් වහන්සේගේ රහතන් වහන්සේලාගේ පා ඉදිරියේ. එහෙමයි. විරිය ඉන්ද්‍රිය වඩනවා යා. කියනවා මේක අකුසල් ධර්ම ප්‍රහාණය කිරීමට කුසල් දහම් උපදවාගෙන දැඩි වීරිය යුතු වේවි. දැඩි පරාක්‍රමයේ යුතු වේවි. කුසල් දහම් පිළිබඳ පසුබට නොවන වීරිය ඇත්තේවි. දැක්ක නේද? එහෙමයි. පසුබට වෙන්නේ නැහැ ඒකට. තාමෝවා දල්ල පරක්කමෝ අනික්කිත දුරු ඊළඟට ඔහු ඊළඟට කියන නූපන් පාපී අකුසල් දහම් නූපද වීම පිණිස කැමැත්ත උපදවයි. දැන් උපන් අකුසල් තියෙනවා නම් උපන් කලහකාරී තත්ත්වයන් තියෙනවා නම් කම්මැලිකම් තියෙනවා නම් දුරු කරනවා විරි ඉන්ද්‍රිය. ඊළඟට උපන් කලහකාරී තත්ත්වයන් උපදින දෙන්නේ විරි ඉන්ද්‍රිය. එහෙමයි. ඉවසීම නැති වෙන දෙන්නේ විරි ඉන්ද්‍රිය. කම්මැලිකම් උපදින්න දෙන්නේ නැහැ විරි ඉන්ද්‍රිය. තේරෙනව නේද? විරි ඉන්ද්‍රිය. එතන මේ අපිට ඩිංග වඩන්නේ කොහමද? විරි ඉන්ද්‍රිය. තෙරුවන් විශේෂ යහපත් දෙයක් කරනකොට තම නැගී සිටිනවා නම් විරිය ඉන්ද්‍රිය. වෙන කිසි තෙරුවන් විශේෂ යහපත් දෙයක් කරන්න හදනකොට කම්මැලිකමින් වේවා, මසුරුකමින් වේවා, බාහිර අසත්පුරුෂගේ කියමනින් වේවා තමන් හිත වැටෙන්න හදනකොට වැටෙන්න නොදීන දෙන නම් විරිය ඉන්ද්‍රිය. එහෙම දෙයකට හිත අහු වෙන්න දෙන්නේ නැතුව රැකගෙන ඉන්නව නම් විරිය ඉන්ද්‍රිය. එහෙමයි. ඊළඟට කියනවා නූපන් පාපී අකුසල් නූපද වීම පිණිස කැමැත්ත උපදවයි. සිත දැඩි කරගන්නවා කියන එකට. ඊළඟට කියනවා කරමද? ඊළඟට කියනවා නැති කුසල් දහම්. දැන් මේ වගේ කැපකිරීමක් කරන අපි තුමු තෙරුවන් විශ්ේ මේ වගේ කැපකිරීමක් කරන්න, ඉවසීමක් කරන්න තමන් හිත තාම පුරුදු වෙලා නැහැ. ඒතර ඒකට පුරුදු කරනවා. විරි ඉන්ද්‍රිය. ඒ ශ්‍රද්ධාව දියුණු කරන්න. එතකොට ඒ සිහිය දියුණු කරගන්න. ප්‍රඥාව දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න, කල්යාණ මිත්‍රට එකතු වෙන්න. ඒ ගුණධර්ම නැත්තම් එයා වීරියෙන් එතෙන්ට යොමු වෙනවා ටික. විරි ඉන්ද්‍රිය. එහෙමයි ස්වාමී. ඊළඟට තියෙන ගුණධර්ම වල සමහරවල්ලාට පොඩ්ඩක් ඇති වෙච්ච එකම මේ තමයි මුලා වෙනවා. දැන් මං එහෙන මාර්ගඵල ලැබලා ඇති අරක ඇති මේක ඇති මට දැන් ශ්‍රද්ධාව තියෙනවා. මේ මුලාවෙන් වළක්වන්නේ කොහොමද? ආයෙත් ඔය කියන ගුණධර්ම
තියෙනවා නම් පුංචි ගුණ ධර්මයක ඒ ගුණ ධර්ම තව දියුණු කරගන්න හිත තව පොළඹවන. නැගී සිටින. එහෙමයි. අපි සමහරලාට එක සැරයක් කෙනෙක් වන්දනා කළා ඇති සමහරලාට ධාතුන් වහන්සේ. අපි වන්දනා කළා තියෙනවනේ. කියලා සමහරලාට මගේ ඇල්ල ඉන්නවා. වෙන්න බැරිද? එහෙමයි. හරි වන්දනා කළා තියෙන එක කුසලයක්. ඒක තියෙන කුසලයේ ආයෙත් මොකද වෙන්නේ ඒකට? යොමු කරනවා. විරීන්ද්‍ර. බුදු ගුණ හිතලා තියෙනවා නම් ආයෙත් හිතනවා විරීන්ද්‍රිය. එතකොට මේ ධර්මයේ හිතලා තියෙනවා නම් ආයෙත් හිතනවා. අපි දැන් හිතලා තියෙනවනේ අපි කොච්චර බණ අහලා තියෙනවද කෝ තාම නැහැනේ. හිත හිතා ඉන්නේ විරීන්ද්‍රිය නෙමෙයි. එහෙමයි. ආයෙ ඒ කුසලයේ තුල නැවත නැවත තමන්ගේ හිත පොළඹවනවා නැගිටවනවා. එහෙමයි. දන් දීපු කට්ටිය ආයෙ දන් දෙනවා, සිල් රැකපු කට්ටිය ආයෙ සිල් රකින්නවා, පින් කරපු කට්ටිය ආයෙ පින් කරනවා, කල්යාණ මිත්‍රය ඇසුරු කරපු කට්ටිය ආයෙ කරනවා, බණ අහපු කට්ටිය ආයෙ බණ අහනවා, ශ්‍රද්ධාව දියුණු කරපු කට්ටිය ආයෙ තව ශ්‍රද්ධාව දියුණු කරනවා. ඒ විරිය ඉන්ද්‍රිය. එහෙමයි. ස්වාමීනි අර අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළ ආකාරයටම මම එක සැරයක් වන්දනා කළානේ. මම සිරිපාද කීප අවස්ථාවක් ගිහිල්ලා තියෙනවානේ කියලා. ඒ නැවතීමේ නැවතුනොත් එහෙම අපේ ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය සිඳිය යනවා. සිඳිය යනවනේ. එහෙමයි සර්. ඒක තමන්ගේ අර තමන්ගේ ශ්‍රද්ධාව හරියට දියුණු කිරීමේ හැකියාව ලැබෙනකන් මේක ඉතින් විශාල කැපකිරීමක් කාලයක් කරන්න. ස්වාමීන් එතකොට අපිම අපිට අපේ හිතවිලි වලට එරෙහිව විශාල වික්‍රමයක් කරන්න තියෙනවා. එහෙයි ස්වාමී. වික්‍රමයක් කරන්න තියෙනවා. එහෙමයි. මම බලන්න විරිය ඉන්ද්‍රිය. බලන්න එතකොට මේ යහපත් දේ පුරුදු කරන්න හිත පොළඹවන ස්වභාවය. අයහපත් දෙයින් බැහැර වෙන්න හිත පොළඹවන ස්වභාවය මොකද්ද? විරිය ඉන්ද්‍රිය. එහෙමයි. හිතේ බලන්න මේ මානසික කොච්චර මේ දැන් භාගතුන් වහන්සේ සමහර ශ්‍රාවක සංඝයාගේ මේකද වාඩිලා ඉඳිද්දි කරවනවනේ. අනුශාසනා පිම්පිරු මහෝත්තමයන්. ඊළඟට දේශනාවක් කරන්නේ ඊළඟ දේශනාවද කරන්නේ මෙහෙම. එහෙමයි. සිට දවසේ කරන එකට වාඩි වෙලා ඉඳිද්දි මේ උපද්දනවා. සමහර උත්තමයන්ගේ හිටගෙන ඉඳිද්දි මේ උපද්දනවා. සමහර උත්තමයන්ගේ සමහරලාට මේ මන්නේ අතේ තියන් ඉඳිද්දි ආයුධ අතේ තියන් ඉඳිද්දි උපද්ද ආයුධ බිම දාවන. අඟුලිමාලට ඒකනේ කරේ. එහෙමයි. දැක්ක නේද? අඟුලිමාලට වචනේ කිව්වා උපැද්දුවා. බලන්න ඉන්ද්‍රියේ උපදින්න පුළුවන් වචනේ ශාස්ත්‍රුන් වහන්සේ දක්වනවා. වචනේ කියනවා ආයුධ බිම දානවා. සමහර අය සල්ලාලකම් අතහරිනවා. වනචරකම් අතහරිනවා. බේබදුකම් අතහරිනවා. රජකම් අතහරිනවා. දැක්ක නේද? ශාස්ත්‍රුන් වහන්සේට හැකියාව තියෙනවා. පුදුම ආශ්චර්යයි. ස්වාමීනි මේ අපි හැමදිනාටම ෂේම භූමිය නේද මේ සම්මුඛ වෙලා තියෙන්නේ කියලා. අම්මෝ ෂේම භූමිය සම්මුඛ වෙලා තිබෙනවා. එහෙමයි සර්. ඉතින් එන්නයි ඕන ගන්න. එහෙ. ඉතින් තේරුණා නේද? ඊළඟ සතින්ද්‍රිය ගැන විස්තර කරනවා. පුදුම ලස්සන දක්ෂතා ටික ශාස්ත්‍රුන් වහන්සේ බුදු කෙනෙක්ම ඉතින් දැකලා මේවා සත්‍යයාගේ සිතෙන් ඉස්සරහට ඉස්මතු කරලා ගන්න වෙරිනුනේ කාටවත් බෑනේ මේක කරන්න. එහෙමයි. ඊළඟට සතින්ද්‍රිය ගැන කියද්ද කියනවා. එතකොට මේ කායානුපස්සනා වේදනා දැන් අපිට වෙලාව මත නිසා මට කෙටියෙන් කියන්න වෙලා තියෙනවා. අවසරයි සර්. අපි මේ දහම් කැඩපතේ හිම ගොඩක් මේව විස්තර කරලා තියෙනවා ඇත්තටම. එතකොට කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මෙන්න මේ දේවල් වලට තමන්ගේ හිත මානසික අවධානය පිහිටන ස්වභාවය තමයි සතින්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි තුමු දැන් ඔන්න අපි කතා කරනවා. කතා කරනකොට එතකොට ඒ කතාවට එයාගේ හොඳ අවධානය පිහිටලා තියෙන සිහිය. ඒතර අවධානය පිහිටලා තියෙනවද මොකද වෙන්නේ? යහපත් කතාව පවතිනවා, අයහපත් කතාව නවතිනවා. ඒ සිහියත් එක්ක. ඒ ස්ථානට සුදුසු විදියට කතා බහ ඇති වෙනවා යාගේ. එතකොට කතාවට සිහිය පිටවන ඉන්නකොට. එහෙමයි ස්වාමී. ඒ සුදුසු තැන ක්‍රියාව උපදිනවා සති ඉන්ද්‍රියත් එක්ක. එතකොට ඒ තුල නැවත එතකොට මේ කායානුපස්සනාවේ අරමුණකට හිත පිහිටවල තියාගෙන ඉන්නවනම් සති ඉන්ද්‍රිය වැඩෙනවා. අපි නු භාග්‍යතුන් වහන්සේගේ ගුණ කඳ සිහි කරන්න හිත පිහිටවන් ඉන්නවනම් සති ඉන්ද්‍රිය වැඩෙනවා. ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහි කර ඉන්නවනම් සති ඉන්ද්‍රිය වැඩෙනවා.
දැන් උතර බලන්න වෙන බාහිර ප්‍රශ්න නෙමෙයි එතකොට. දැන් කෙනෙක් දැන් ධාතු නිදානසෝයට ගියා කියලා කියන්නේ. ඒත් එයා භාග්‍යතුන් වහන්සේ රහතන් වහන්සේට හැමතිස්සෙම හිත පිහිටවන. සතීන්ද්‍රිය වැඩෙන. එහෙමයි තියෙන්නේ. එහෙමයි. අපි තුමු අවුව රස්නේ සීතල පින්නේ එද්දි ඒවට හිත පිහිටවන්නේ නැහැ. වෙන අරුබුදෙද්දි හිත පිහිටවන්නේ නැහැ. මසුරුකම් එද්දි කම්මැලිකම් එද්දි හිත පිහිටවන්නේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කළා ඒ වෙනුවෙන් මෙයා හිත පිහිටවගෙන කැප වෙලා ඉන්නවා. සතීන්ද්‍රිය හිත සකස් වෙන්නේ. ස්වාමීනි කුමනතරමේ උතුම් ආචාර්ය සතීන්ද්‍රයක් වනවාද දැන් අපිට කවර ව්‍යසනාවත් කවර අභියෝගාවත් මරණයාවත් අපේ තුනුරුවන කෙරෙහි ධර්මයේ කෙරෙහි සිත රඳවාගෙන ඉන්නව නේද? අනිවාර්යෙන්ම. ඒක තමයි සතීන්ද්‍රියක් කරවන්න ප්‍රධාන දේ වෙන්නේ. එහෙමයි සර්. මොන ප්‍රශ්න ඉදිරියේදීත් අපි කොච්චර සාධාරණීකරණය කළත් ප්‍රශ්න වලට ගියොත් එහෙම අපි මේ කියන සසර දුක් දුරු කරවන මේ ඉන්ද්‍රිය ධර්ම ටික තමන්ට නැති වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. ඒකට ප්‍රශ්න කියන ලෝකේ තියෙනවා. ප්‍රශ්න අතහැරලා තමන්ගේ මේ ගුණයට හිත පිහිටවන එක තමයි ශ්‍රාවකයාගේ භූමිය. එහෙමයි. පිය උරුමේ මෙතනනේ තියෙන්නේ. අපිට වෙලාව මත නිසා ඉතුරු දෙක පොඩ්ඩක් කෙටියෙන් කරන්න වෙන්නේ. අවසරයි ස්වාමීනි. දහම් කඩපතේදී මම විස්තර අතු කරලා තියෙන නිසා මේ කෙටියෙන් කරන්නේ. එහෙමයි. ඊළඟට සමාධි ඉන්ද්‍රිය ගැන කියද්ද කියනවා ආර්ය ශ්‍රාවකයා නිවන අරමුණු කරගෙන සමාධිය ලබනවා කියනවා. නිකන් සමාධි නෙමෙයි. නිවන අරමුණු කරගත්තු සමාධිය. කොහොමද? සිතේ එකඟ බවක් ලබනවා නම් ඒ කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහලා දෘෂ්ටිය ඍජු කරගෙන ඒ දෘෂ්ටිය ඍජු කරගත්තු සිත තුළ යම් එකඟ බවක් උපද්දනවා නම් අන්න නිවන අරමුණු කරගත්තු ඇති වෙච්ච එකඟ බව. සම්මාදිට්ඨියේ පිහිටා ඇති වෙන සංසිඳීම. නැතුණු නිකන් ඇති වෙන සංසිඳීම නෙමෙයි එතකොට. එතකොට එහෙම වඩලා යා පළවෙනි ධානයේ දැන් හිත ටිකට සංසිඳවල යාට පළවෙනි ධානය උපදින්න පුළුවන්. අන්න සමාධි ඉන්ද්‍රියක් බවට පත් වෙලා. දෙවෙනි ධානය ඉපදිලා නම් තියෙන සමාධි ඉන්ද්‍රියක් වෙලා. තුන්වෙනි ධානය ඉපදිලා නම් තියෙන සමාධි ඉන්ද්‍රියක් වෙලා. ප්‍රඥාව මේ හතරවෙනි ධානය ඉපදිලා නම් තියෙන සමාධි ඉන්ද්‍රියක් වෙලා. දැන් බලන්න කෙනෙකුට දැන් මෙතනදි පුළුවන් භාග්‍යතුන් වහන්සේ සිහි කර කර ඒ තුලම හිත එකඟ කර ඉන්න ගත්තොත් එහෙම තැම්පත් කරගත්තොත් එහෙම යාගේ සමාධි ඉන්ද්‍රියට තමයි ආනුග්‍රහ කරන්නේ. දැකනේ ස්වාමීනි. මම කිව්වේ දැන් අපි දැන් ධාතු වන්දනාවේදී යද්දි හරි පුදුමයි එතකොට. ඊළඟට විස්තර කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ බාහිරට කෙනෙක්ගේ ජීවිතේ දැන් මේ ලැබිච්ච මේ දුර්ලභ අවස්ථාවම නුවණ තියෙන කෙනාට ඒ දවස මං හිතන්නේ සංසාරෙම කරගත්තුද බැරි විච උදාර පිනක් උපදින්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ඒතකොට යාට පොලිම් ප්‍රශ්නයක් නෙමෙයි. ආව ප්‍රශ්නයක් නෙමෙයි. හිටගෙන ඉන්නක ප්‍රශ්නයක් නෙමෙයි එතකොට යාට. එහෙමයි. සමහරට අර පුංචි අර රෙදි වලින් තියෙන පුටු තියෙන චූටි අර ඒක කරගෙන ගියා සමහරට ඒ තැනම ඉඳගෙන වාඩි වෙනවා සමහරලා. ආයෙ ටිකක් ඉස්සරහට යනවා ආයෙත් එතන තියාගෙන වාඩි වෙනවා සමහර විට. අපහසු නම් බැරි අවස්ථාවට අපි ඌට වඩා සංසාරේ කඳු සිකිරවල් වල දුක් ගැහැට විඳගෙන ගෙවල් හදලා තියෙනවා. නැද්ද? කුඹුරු කොටලා තියෙනවා ඊට වඩා. එතකොට අපිට මේ වගේ උත්තරම දෙයකට යනකොට තමයි ඔය කන්න නෑනේ බොන්න නෑනේ රස්නේනේ සීතලයිනේ අවුවයිනේ කියලා මතක් වෙන්නේ. උත්තරම දෙයකට යනකොට තමයි. නැද්ද? එහෙමයි. මේ අපි තුමුද ඔන්න මේ යාපනයේ කෙනෙකුට ලක්ෂ 5ක ඩොනේෂන් එකක් දෙනවා පයින් තමයි කට්ටිය එන්න ඕන කිව්වොත් එහෙම යන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. යනවා. ඇයි ඒකට හේතුව? එයාට පයින් යන එකට වඩා වටිනවා කොහමද? ඊට අවුව රස්නේ ඔක්කොම ළමයි ලපටිත් කර තියාගෙන යයි සමහරට පයින් කට්ටිය. ඒක වටින නිසා. එහෙනම් අන්න ඒ වගේ බුදු ගුණ මානසිකාරේ වටිනාකම ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන වදිනකේ වටිනාකම Taman දැනනවා නම් Tamanට මේ වන්දනාව අති උත්තම වන්දනාවක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ උත්තම පුණ්‍ය ධර්ම රැස් කරගන්නට මේ පින්වත් සිල් දනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. එතන අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ශ්‍රී සද්ධර්මයේම හදවතේ මුදුන්පත් කරගෙන දහම් සාකච්ඡා ශ්‍රවණය කරගන්න
අපට අවස්ථාව යෙදුණා ගරුතර මහා සංඝරත්නය නිසා. ඉතින් අපි හැමදිනාට අනුකම්පාවෙන් ධම් සාකච්ඡා සිදු කොට වදාළ අනුශාසනා සිදු කොට වදාළ ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක අසිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ අනුරාධපුරයේ පදිංචි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඇතුළු මොරටුවේ පදිංචි ප්‍රේමචන්ද්‍ර පවුලේ සියලු දිනායක රාශිය වෙලා තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දෙවියන් වහන්සේට මහා සංඝරත්නයට සදහවත් ගිහි පිරිසට සලසා දෙත්තා. ඒ කරගෙන යන හදන උත්තම ධාතු වන්දනාව සුවසේ කරන්නට දෙවියෝ උපකාර කරත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින 2017 මාර්තු මාස 30 වන දින මිය පරලෝකීය කරුණාවතී ප්‍රේමචන්ද්‍ර මෑණියන්ට 2021 අගෝස්තු 2 වන දින මිය පරලෝකීය ටී.ඩී. ප්‍රේමචන්ද්‍ර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝ වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කළ අනුරාධපුරයේ පදිංචි සුමිත් ප්‍රේමචන්ද්‍ර පින්වත් මහත්මයා ඇතුළු මොරටුවේ පදිංචි ප්‍රේමචන්ද්‍ර පවුලේ සියලු දෙනාට, සුජීවත සින් ටී.ඩී. ජයසින ලොකු තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න වෙන්න. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්මයේ හැසිරෙන්න උපකාර කළා වූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත්, අපට කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. එතෙන් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ගරුතර මහා සංඝරත්නය ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් සංවේදී වන අර්ථවත් වන ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳව දහම් පරයයන්ගෙන් අද දවසේ අපට අනුශාසනා සිදු කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය
නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණු විශේෂයෙන් 2017 මාර්තු මාස 30 වෙනි දින මිය පරලොව ගිය කරුණාවති ප්‍රේමචන්ද්‍ර පින්වන්ත මෑණියන්ට, ඒ වගේම 2021 අගෝස්තු මාස 2 වෙනි දින මිය පරලොව ගිය ටී.ඩී. ප්‍රේමචන්ද්‍ර පින්වන්ත පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් කිරීමේ අපේක්ෂාවෙන් අනුරාධපුරයේ පදිංචි සුමිත් ප්‍රේමචන්ද්‍ර මහත්මයා ඇතුළු මොරටුවේ පදිංචි ප්‍රේමචන්ද්‍ර පවුලේ හැමදෙනා වශයෙන් ඒ සදැහැතියන් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් තුනුරුවන හදවතේ මුදුන්පත් කරගෙන ජීවත් වෙන්න තිබෙන අවස්ථාව මොනතරම් අසිරිමත්ද. ඉතින් අසිරිමත් ධාතු වන්දනාව පිළිබඳවත් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට සිහි කැඳෙව්වා. ගුරු දේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කරුණා ආශිර්වාදයෙන්, ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපට පොල්ගහවෙල මහමෙවුනා භාවනා සුප පුණ්‍ය භූමියේදී සර්වඥ ශ්‍රී ධාතුන් වහන්සේ වන්දනමාන කරගන්න තිබෙන අවස්ථාව. ඒ වෙනුවෙන් සූදානම් වන හැම තප්පරයක්ම පුණ්‍ය සංස්කාරයක්, පුණ්‍ය සම්පතක් වන ආකාරය පින්වත් ස්වාමීන් වහන්සේ අපට පෙන්වා වදාළා. එපරිද්දෙන් පින් පුරන්නට අපි හැම දිනාටම අවස්ථාව ලැබේවා. ජාතියම පිණිස වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්න. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.